යේසු පිහිටයි ඔබ හැම දිනෙකටම තවත් අනර්ග ඉරිදා දවසක තමයි අපි එකතු වෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව තුල. ඉතින් අද විශේෂ ඉරිදා දවසක් වෙන්න යනවා. මොකද ඒ හේතුව ගොඩක් වෙලාට ඉරිදා අපේ චර්ච් එක එකතු වෙලා ඉන්න ඇදහිලිවන්තයන්ට පමණයි නමස්කාරයත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අයට පමණයි අපි නමස්කාරය වෙනම යවන්නේ. නමුත් අද නමස්කාරය මේ දේශනාවෙන් පස්සේ ඔබ හැම දිනෙකටම එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා අද මේ ඉරිදා දවස විශේෂ ඉරිදා දවසක් වෙන්න යනවා. ලෝකේ ලංකාවේ කොහේ හිටියත් ඔබට අද දේශනාවත් සමග කියන්නේ දේව වචනයත් සමග දේව වචනය අහලා ඒ තුල ආශිර්වාද ලැබලා ඒ ඉගෙන ගන්න දේත් සමග දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න ස්තුති දෙන්න මෙන්න මේකටත් අපෙත් එක්කම එකතු වෙන්න පුළුවන් එක සභාවක් එක පවුලක් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අපි එහි අවයවයෝ. ඉතින් මම කිව්වා වගේම ලංකාවේ ලෝකේ කොහේ හිටියත් අපිට ඒ දේත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා දේව පණිවිඩ දෙවියන් වහන්සේගේ වචනය අහලා සූදානමින් ඉන්න. ඔබ මේ වෙලාවේ ඔබේ පවුලත් සමග ඔබේ බිරිඳ ඔබේ ස්වාමි පුරුෂ ඔබේ දරුවෝ සමග එක්තැන් වෙන්න සිත් පිළියෙල කරගන්න දෙවියන් වහන්සේගේ ස්වාමින් වහන්සේගේ වචනය අසන පිණිස උන්වහන්සේ අද විශේෂ පණිවිඩයක් සූදානම් කරලා තිනවා. ඊට පස්සේ අපි කෙන්යත් සූදානම් වෙලා ඉන්නවා නමස්කාරයට යන පිණිස උන්වහන්සේට විශේෂ ප්‍රශංසාවක් කරන පිණිස. ඉතින් අපි අද කතා කරන්න යන්නේ නමස්කාරය ගැන. නමස්කාරය ගැන අපි බොහෝ තැන්වල බොහෝ කරුණු අපි අහලා තිනවා. නමුත් අද නමස්කාරය ඉතා ගැඹුරට අපි කතා කරන්න යනවා. අපි කතා කරපු දේවල් වලට වඩා වෙනස් ගැඹුරු දෙයක් උන්වහන්සේ එළිදරව් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් නමස්කාරෙත් ගොඩක් වෙලාට අපි අලුත් ගිවිසුමේ යොහාන් පොතේ 4:24 පදේ තමයි අපි කතා කරන්නේ නමස්කාර කරන්නන් ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කළ යුතුයි කියන යොහාන් 4:24. නමුත් අද ඒ පදයට අපිට අවශ්‍යයි. ඒක අපිට අහක දාන්න බෑ. නමුත් ඒකට වඩා එහා ගිය නමස්කාරයක් ගැන නමස්කාරයේ ඉරියව් නමස්කාර කරන්නේ කොහොමද නමස්කාර කළ යුත්තේ ඇයි කියන දේවල් ගැන අද කතා කරන්න යනවා. පළවෙනිට අපි පෙරලා ගමු දෙවියන් වහන්සේගේ වචනේ සුදු බයිබලයේ ඔබේ බයිබලයේ පෙරලා ගන්න ලෙවි කතාවේ 2:1 සිට 2 දක්වා අපි බලන්න යනවා. යමෙක් ආහාර පූජාවක් ස්වාමින් වහන්සේට ඔප්පු කරන කල ඔහුගේ පූජාව සිහින් පිටි වලින් විය යුතුය. ඒ කියන්නේ සිහින් පිටි කියන්නේ පෙරාගත්ත පෙරණයකින් පෙරා ගන්නවා. අපි සමහරලාට සමහර කෑම ಜಾති හදද්දි සමහරලාට අපි අමු පිටිත් දානවා. නමුත් සමහරලාට ඉස්තරම්ම දේවල් හදද්දි ගොඩක් ලාවට හෝටල් වල සමහරට ගෙදරත් කරනවා පිටි අර කෑලි තියෙන්නේ නැති වෙන්න අපි පෙරා ගන්නවා. ඒ වගේ ඒක තමයි මේ කියන්නේ සිහින් පිටි වලින් විය යුතුය. ඔහු ඒ පිට තෙල් වක්කොට ඒ පිට තුවරලා දමා. ඒ කියන්නේ සුවඳ ಜಾති ෆ්‍රැග්නන්ස් දමා ආරෝන්ගේ පුත්‍රයන් වූ පූජකයන් වෙතට එය ගෙනවුත් එය සිහින් පිටියෙන් සහ තෙලින් 18ක් එහි සියලු තුවරලා සමග ගත යුතුය. පූජකයා ස්වාමීන් වහන්සේට මිහිරි සුවඳක් වූ මේ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාංශනයේ පිට දැවිය යුතුය කියලා තියෙනවා. ඉතින් මේ පදේ අපි ගැඹුරට මේකේ අපි බලන්න යනවා. ඊට කලින් මම ඔබත් සමග බෙදා ගන්න කැමතියි මේ නමස්කාරය අපි මුලින් කියලා තියෙන මමත් ඔබ සමග බෙදාගෙන තියෙනවා. නමස්කාරය කියන්නේ ජීවන රටාවක් ආකල්පයක් කියලා. අපේ ආකල්පය අපේ දෙවියන් වහන්සේ අපේ මැවුම්කාරයන් කියන එක ඒක අපි පිළිගන්න එක ඒ වගේම ජීවන රටාව අපි දෙවියන් වහන්සේට මහිමය ගෞරවය එන පරිදි ජීවත් වීම. මෙන්න මේ දෙකම අපිට පුළුවන් දෙවියන් වහන්සේට නමස්කාරයක් කොට ඔප්පු කරන්න. ඒ වගේම මේ නමස්කාර අපි කළ යුත්තේ ඇයි කියන තැනට එද්දී වර්ෂිප් කියන්නේ අපි නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයට. උන්වහන්සේ පමණයි ශුද්ධ. උදාහරණයකට ධර්මිෂ්ඨය බොහෝ ඉන්න පුළුවන්. අපි සමහරට නමක් ඔබට කියන්න පුළුවන් X කියන පුද්ගලයා ඔහු හරි ධර්මිෂ්ඨයෙක් නේද? ඔහු හරි ධර්මිෂ්ඨ වැඩ කරනවා. නමුත් ශුද්ධ කෙනෙක් විදිහට ඉන්නේ දෙවි පියාණන් වහන්සේ පමණයි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඒ ශුද්ධත්වයට තමයි අපි නමස්කාර කරන්නේ. මේ ධර්මිෂ්ඨය බොහෝ සිටියත් ශුද්ධ දෙවි පියාණන් වහන්සේ
පමණයි. ඒක නිසා තමයි අපි දෙවියන් වහන්සේට নমස්කාර කරන්නේ. එතකොට මේ নমස්කාරය යා යුත්තේ දෙවියන් වහන්සේට පමණයි. මොකද උන්වහන්සේ පමණයි ශුද්ධ. ස්තුති කරනවා, අපි ප්‍රශංසා කරනවා, ඒක ඉහළම අදියර নমස්කාර කරනවා. ඒතර මේ ස්තුතිය අපිට පුළුවන් ස්තුතිය ලැබිය යුතු අයට ලබා දෙන්න අපි ලබා දෙනවා, ස්තුති කරනවා, thank you කියනවා, ස්තුති වේවා, අනේවා හොඳ වැඩක් කරේ, කොච්චර දෙයක්ද වටිනවා, ඔය ස්තුති කරනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා. ඔයා කරපු දේ නියමයි. අනර්ගව ලෙස ඔයා ඉදිරිපත් කිරීම කරා. ඔයා ඒ ගායනාව ලස්සනට කරා. ඔයා নমස්කාරය හොඳට මෙහෙව්වා. හොඳ දේශනාවක් කරා. අපි ප්‍රශංසා කරනවා. නමුත් নমස්කාරය ස්තුති දීම ප්‍රශංසා කිරීම වගේ නෙවෙයි. নমස්කාරය අපි දිය යුත්තේ මනුෂ්‍යයර නෙවෙයි, දෙවියන් වහන්සේට පමණයි. ඒක තමයි ස්තුති දීම, ප්‍රශංසා කිරීම සහ নমස්කාරයේ තියෙන වෙනස. එතකොට මේ ස්තුති දීම සහ ප්‍රශංසා කිරීමේ ඉහළම අදියර තමා নমස්කාරය වෙන්නේ. Thanksgiving, praise, worship. Thanksgiving, praise, the next level, the best level, the top level is the worship. Worshiping God. ඒක තමයි ටොප්ම ලෙවල් එක. ඉතින් අපි ඒක ගැන කතා කරන්න යනවා. එතකොට මෙතන දැන් අපි එනවා ආයමත් පදේට මේ සිහින් පිටි වලින් විය යුතුය කියලා තියෙනවා. සිහින් පිටි කියන්නේ අපේ දේව කැමැත්තට යටත් වූ ජීවිතය. කියන්නේ පෙරලා අපේ ජීවිතේ හොඳ තත්යකට අපි ඇවිල්ලා තියෙන්න ඕනේ, යහපත් දේ පිරලා තියෙන්න ඕනේ, ධර්මිෂ්ඨ දේ පිරලා තියෙන්න ඕනේ, දේව කැමැත්තෙන් පිරලා තියෙන්න ඕනේ, උන්වහන්සේට යටත් වෙලා කීකරුකමෙන් පිරලා තිබිච්ච, උන්වහන්සේට කැප වූ යටත් වූ පූජා වූ ජීවිතයක්. ඒක තමයි මේ සිහින් පිටි වලින් විය යුතුය කියන එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ මෙතන තෙල් වත් කොට. තෙල් ශුද්ධ බයිබලයේ අපි දන්නවා තෙල් කියන්නේ ශුද්ධාත්ම වහන්සේ. මේ එතකොට අපි කරන নমස්කාරය ආත්මයෙන් විය යුතුයි. එතකොට ඔන්න දැන් එළිදරව් වෙනවා අපිට මේ පරණ කිවිසුමේ ඉඳලා මේ අලුත් කිවිසුමේ යොහාන් පොතේ 4:24 තියෙනවා ආත්මයෙන්. ආත්මය කියන්නේ ශුද්ධාත්මය. ඒ ආත්මයන් වහන්සේ නැතුව ඔබට নমස්කාර කරන්න බෑ. ඔබත් එක්ක ආත්මයන් වහන්සේ සිටිය යුතුයි මේ নমස්කාරය. ඒක තමයි මෙතන කියන්නේ. අතුලාන්තයෙන්ම හෘද සාක්ෂියට එකඟව මේ අපේ ස්තුතිදීම ප්‍රශංසා කිරීම තුළ උත්පාදනය වෙන, තුළ නිෂ්පාදනය වෙන ඒ নমස්කාරය එන්න ඕනේ. එතකොට ඒක තමයි ආත්මයේ තුළ පළවෙනි දේ මට අමතකුණා කියන්නේ සිහින් පිටි ජීවිතය. ඒක තමයි සැබෑකම. ඒ ජීවිතය තුළ තියෙන්න ඕනේ සැබෑකම. දැන් ඔන්න අපිට එළිදරව් වෙනවා යොහාන් පොතේ 4:24 තිබ්බේ ආත්මයෙන් සහ සැබෑකමෙන්. ආත්මයෙන් ශුද්ධ ආත්මයෙන් පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි තෙල් වලින් මෙතන කියන්නේ. ඒ වගේම සිහින් පිටි වලින් අපේ ජීවිතය තුළ සැබෑකම තියෙන්න ඕනේ. සැබෑකම කියන්නේ ආලෝකයේ පළ වලිනුත් එකක්. ඒක තමයි එතන අදහස. ඊට පස්සේ මේ තුවරලා වලින් මොකද්ද අදහස් කරන්නේ? අපි ඒක බලලා ගම මම කැමතියි මම ඉංග්‍රීසි බයිබලෙත් පොඩ්ඩක් මම පෙරලා ගන්න. ඔබ බලන්න පතේ ලෙවි කතාවේ 2:1 සහ 2 තමයි මේ අපි කතා කරන්නේ. Olive oil and incense on it. and ඒ ස්තුවරලා වලින් මොනවද අදහස් කරන්නේ? ඒක තමයි নমස්කාරය. ඒක තමයි নমස්කාරය. එතකොට මේ নমස්කාරය තමයි ඉහළම ලෙවල් එක. ඒක අපේ යටත් වූ කැප වූ පූජා වූ ජීවිතයේ දෙවියන් වහන්සේ. ඒ වගේම ඒක ඒ ජීවිතයේ ශුද්ධාමාසයේ පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ පූර්ණ වෙච්ච ජීවිතය කැප කිරීම, ඔප්පු කිරීම තමයි নমස්කාරය. මේක යොහාන් 4:24 තියෙනවා. මේ දේ අපි බලන්නේ ලෙවි කතාවේ 2:1-2. එතකොට මේ සිහින් පිටි සහ තෙල් ස්වල්පය කියලා තියෙනවා. නමුත් තුවරලා සියල්ල කියලා තියෙනවා. මේ පදේ අපි හොඳට බැලුවොත් ඒ පිට තුවරලා දමා ආරෝන්ගේ පුත්‍ර පූජකයන් වෙතට ගෙනවොත් එහි සිහින් පිටියෙන් සහ තෙලින් 14ක්ගෙන. ඒකෙන් 14යි. නමුත් එහි සියලු තුවරලා සමග ගත යුතුයි. ඒ සියලු තුවරලා මොකද්ද මේ අදහස් කරන්නේ? සියලු තුවරලා নমස්කාරය දෙවියන් වහන්සේට පමණක් දිය යුතු බව. ඒක තමයි එතන. එතකොට එසේ නොකිරීම පාපයක්. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට මම හිතනවා ඔබට පැහැදිලි ඒ පදේ අර්ථය. ඊට පස්සේ අපි මෙතනම යනවා 2:11. නුඹලා ලෙවි කතාව 2:1-2 අපි බැලුවා. 2:11 නුඹලා ස්වාමින් වහන්සේට ඔප්පු කරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍ර කොට නොසෑදිය යුතුය. ඒ කියන්නේ මුහුන් මිශ්‍ර කරලා හදන්න එපා. ඊස්ට් දාන්න එපා.
මක්නිසාද ස්වාමින් වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුණවත් මීපැණිවත් නොදැවිය යුතුය. තව දෙකක් උන්න තව අලුතෙන් එක්කුත් ඇඩ් වෙලා. මොකද්ද මේ මීපැණි සහ මුහුණ. ඒතර මුහුණ වලින් මේ කියනවා සැබෑකම සහ අවංකකම. ඒක තමයි මෙතන කියවෙන්නේ. නමස්කාරයේදී අපේ සියලු ආකාර සැබෑකම සහ අවංකකම තියෙන්න ඕනේ. එතකොට මීපැණි වලින් මොකද්ද කියන්නේ? අපි අලංකාරවත් වචන, කියන්නේ බොරු වචන, sweet words ඒක නෙවෙයි. අපේ සැබෑකම සහ අවංකකම තුල තමයි මේ නමස්කාරය අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇත්තටම අදහස් කරන, ඇත්තටම හදවතින් නොයන දෙයක්, අපි ඇත්තටම ඒක අදහස් නොකරන දෙයක් අපි නොකිය යුතුයි. අපි අමුතුවෙන්, ඒ කියන්නේ අපි දාගත්ත දේවල්, අපි කායෙන් හරි අහගත්ත දේවල්, හිතට එන ඔහේ දේවල් නැතුව අපි ඒක එන්න ඕනේ ඇතුළාන්තෙන්ම, හදවතින්ම, මීපැණි නැතුව. ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් අපි යනවා දැන් ඊළඟ පදයට. ඊට පස්සේ මෙතන තියෙනවා නුඹේ 13 වෙනි පදේ. දැන් අපි යන්නේ 11 බැලුවා 13 ලෙවි කතාවෙම නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රස කළ පන්න. නුඹේ දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමග ලුණු ඔප්පු කළේ ලුණු කියලා කීප වතාවක් කියලා දෙනවා. මේ දැන් දාන්න එපා කියලා සමහර දේවල් දාන ප්‍රමාණ ගැන කියලා තියෙනවා. ඊට සමහර දේවල් දාන්නම එපා කියලා. ඊට පස්සේ ලුණු අත්‍යවශ්‍යයි කියන එක පෙන්වන්න දෙතුන් තපාරක් ලුණු. මොකද්ද ලුණු කියන්නේ? කැප වූ හදවත සහ ජීවිතය. මේකෙන් අදහස් වෙන්නේ අපි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. The relationship and the connection with God through Jesus Christ. මේ අපි කුරුසේ මත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපු ඒ පූජාව, අපිට ඒතන දුන්න ඒ ගිවිසුම්ගත සම්බන්ධතාවය, මේ පදනම මත තමයි අපි නමස්කාරය ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ ලුණෙන් රසවත් වෙන්න ඕනේ. ලුණු අනිවාර්යෙන් තියෙන්න. ලුණු නැතුව ඔය කොච්චර අපි තෝරලා දැම්මත් මොනවා කරත් ඒක කණ්ඩ වෙන්නේ නැහැ. ඒක කෑම පැත්තෙන් මම උදාහරණ කිව්වේ ඕන දෙයක් ලුණු දැම්මේ නැත්තම් කන්න වෙන්නේ නෑ වගේ. අපේ නමස්කාරය, අපි දෙවියන් වහන්සේ ස්තුති දීලා ප්‍රශංසා කරමින් ඔප්පු කරන නමස්කාරය ලුණු ආවේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ කියන්නේ. ඒ නමස්කාරය මේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කුරුසේ තුල කරපු පූජාව, අපිත් සමග කුරුස පූජාවෙන් ආපු අපිත් සමග ඒ ගහපු ගිවිසුම, ඒක තුල පදනම් වෙලා, ඒක විශ්වාස කරලා, ඒක තුල පදනම් වෙලා අපි නමස්කාර කරන්නේ නැත්නම්, ඒ අපි අපේ පරණ මිනිස්සයා කුරුසේ යන ගහලා අලුත් මිනිස්සයා ඇතුළතෙන් අපි අලුතෙන් උත්පාදනය වෙලා අපි නමස්කාර කරන්නේ නැත්නම් ඒක නමස්කාරයක් වෙන්නේ නැහැ. ඒක සැබෑ නමස්කාරයක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන කියන්නේ ගිවිසුම්ගත සම්බන්ධතාවය තුල කුරුසේ මත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කරපු ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි තියෙන සම්බන්ධතාවය තුල දෙවියන් වහන්සේට සම්බන්ධ වීම තුල තමයි මේ නමස්කාරය අපි ඔප්පු කරන්න ඕනේ, පූජා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔබට ටිකක් ගැඹුරුයි. අපි කතා කරපු දේ යන ඔබට පැහැදිලි කියලා මේ ලෙවි කතාව 2:1 11 වෙනි පදය සහ 13 වෙනි පදය තමයි මම මේ ගත්තේ. අපි බැලුවා නමස්කාර කරන්නේ ඇයි කියලා. ඉතින් ඊට පස්සේ අපි නමස්කාර කරන්නේ කොහොමද කියලා අපි අධ්‍යයනය කරන්න යනවා. නමස්කාර කරන ආකාරය, ශාරීරික ඉරියව් ගැන සුද්ධ බයිබලයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. අපි පළවෙනිට බලන්න යන්නේ උප්පත්ති පොතේ 24:26 කියනවා ඒ මිනිසයා හිස නමා ස්වාමීන් වහන්සේට නමස්කාර කොට. worship ගැන තමයි මේ කියන්නේ. ඉතින් මේ පදවල මේ පරිච්ඡේද ඔබට පුළුවන් නිවාඩු පාඩුවේ හිමිට කියවන්න. ඊට පස්සේ අපි යනවා නිග්මයාම පොත 4:31 නිග්මයාම පොතේ 4:31 ඔහු ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාර කළෝය. එතකොට මේ ශාරීරික ඉරියව් වල පළවෙනි අපිට පුළුවන් හිස නැමීම තුලින් දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයට ගරු කරන්න, නමස්කාර කරන්න. අන්න ශාරීරික ඉරියව් වල පළවෙනි ඉරියව්ව හිස. මගේ හිස නැමීම තුල අපිට හිස් නැමීම තුල
අපිට පුළුවන් දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. ඉතින් මට මේ මම හිතාගත්තා මේ අද දේශනාවෙන් පසුව උන්වහන්සේට යාඥා කරද්දී මට පුළුවන් හැම මොහොතකම මම හිස නමලා උන්වහන්සේට ගරු කරන්න, নমස්කාරයක් විදිහට ඒක ඔප්පු කරන්න. ඔබටත් පුළුවන් ඒක ඔබේ තීරණයක්. මේ තව අපි ඉදිරියට ශාරීරික ක්‍රියාව ගැන කතා කරන්න ඔබ මේ වගේ කොයි දේවල් පුළුවන් කොයි දේවල් වලින් ඔබ පුළුවන් හැම වෙලාවකම වැඩි වශයෙන් මේ දේ කරන්න යනවා. ස්වාමින් වහන්සේට ඒක নমස්කාරයක් කොට ඔබගේ ශාරීරික ක්‍රියාව පවා ඔබ පූජා වෙන්න කරන්න ඔබ යනවාද කියලා. ඊට පස්සේ අපි අත්වලින් নমස්කාර කිරීම ගැන අපි බලන්න යනවා. ගීතාවලිය 63:4 ගීතාවලිය 63:4 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද ඔබගේ කරුණා ගුණය යහපත්. කරුණා ගුණය ජීවිතයට වඩා යහපත. මගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය. මෙසේ මම ජීවත්ව සිටිනසේක ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබගේ නාමෙන් මාගේ අත් ඔසවන්නෙමි. දාවිද් කියනවා ඔබගේ නාමෙන් මාගේ අත් ඔසවන්නෙමි. එතකොට අත් එසවීම নমස්කාරයක්. ඒක নমස්කාරයේ ඉරියව්වේ ප්‍රශ්න එක. අපි 141 දෙවනි පදේ බලමු. 141 ගීතාවලිය. මාගේ යාඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනිවා. අත් එසවීම নমස්කාරයේ ඉරියව්වක්. එකම 143 අපි බලනවා 6 වෙනි පදය. මාගේ අත් ඔබ දෙසට දිගු කරමි. වියලි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ. දැන් මෙතන අත් එසවීම නෙවෙයි අත් දිගු කිරීම. ඉතින් මෙතන අපි මේ වගේ සියුම් තැන් සුදු බයිබලයේ දේ වචනේ හදාරද්දී අපි බලන්න ඕනේ. අද අපි ඉගෙන ගන්න ඕනේ අත් එසවීම. ස්වාමින් වහන්සේට নমස්කාර කොට උන්වහන්සේගේ ගරුත්වය උන්වහන්සේට ගරු කරන්න, උන්වහන්සේගේ ශුද්ධත්වයට, උන්වහන්සේගේ ශුද්ධකමට ගරු කරන්න අපි යටත් වෙලා අපි අත් ඔසවලා අපි নমස්කාර කරනවා. අපි ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඒව කරද්දී අත් ඉබේ එසවෙන්න ඕනේ හරිනම්. ඉතින් අත් එසවීම ගැන තමයි මේ පද දෙකෙන් කියන්නේ. ගීතාවලිය 63:4, ගීතාවලිය 141:2. ගීතාවලිය 143:6 කියන්නේ අත් දිගු කිරීම. ඉතින් අත් දිගු කිරීම වගේම මේ පද ඊළඟට කියනවා වියලි බිමක් මෙන් මගේ ආත්මය ඔබට පිපාසාවේ. To worship you raise up your hands and to receive as you worship. ඒ කියන්නේ අපි নমස්කාර කරන ගමන්ම අපි ලබා ගැනීම උදෙසා උන්වහන්සේගේ ඉල්ලීම to receive අපි දේවල් අපි උන්වහන්සේගේ යැපීම ඒ උන්වහන්සේගේ සැපීම බලාපොරොත්තු වීම උදෙසා අපි අත් දිගු කරනවා. ඒක තමයි මේ ඉරියව්ව. ඉතින් ඒක වෙනස්. අත් ඔසවීම එකක්, අත් එසවීම වගේ මේක අත් දිගු කිරීම තව එකක්, තව ඉරියව්වක්. ඉතින් අපිට පුළුවන් අත් දිගු කරලා උන්වහන්සේට নমස්කාර කරන උන්වහන්සේගේ ඉල්ලන්න. මෙතන තියෙනවා දාවිද් කියනවා මගේ ආත්ම ඔබ දෙසට දිගු කරමි. වියලි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ. My spirit is thirsty for the Lord. ඒක මෙතන කියනවා. අපි ඊළඟට යනවා 2 ලේකම් 6 12-13 කියන පද දෙක අපි බලන්න යනවා. 2 ලේකම් 6:12-13. එවිට ඔහු මුළු ඊශ්‍රායල් සභාව ඉදිරියේ ස්වාමින් වහන්සේගේ පූජාසනයේ ඉදිරිපිට තමාගේ අත් විදහා ගත්තේය. මක්නිසාද සාලමොන් 5 රියනක් දිග ඇති, 5 රියනක් පළල ඇති, 3 රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා මළුව මැද තබා තිබුණේය. ඔහු ඒක උඩ සිට මුළු ඊශ්‍රායල් සභාව ඉදිරියේ දන නම අහස දෙසට තමාගේ අත් විදහාගෙන කියනුයේ. අත් එසවීම, අත් දිගු කිරීම, අත් විදහා ගැනීම. ඔබට මම හිතන්නේ මේක මම කියද්දි ඔබට මැවිලා පේනවා චිත්‍ර රූපයක් විදිහට ඔබ මවා ගන්න. අත් එසවීම එක ඉරියව්වක්, අත්
දිගු කිරීම තව ඉරියව්වක ඒ වගේම අත් විදහා ගැනීම අර කුරුල්ලෙක් රාජාලික්සේ අත් විදහා ගැනීම අත් විදහා උන්වහන්සේට නමස්කාර කිරීම උන්වහන්සේගෙන් ඉල්ලීම උන්වහන්සේට ස්තුති කිරීම උන්වහන්සේට ප්‍රශංසා කිරීම උන්වහන්සේට ගරු කිරීම අපිට ඔන්න කරන්න පුළුවන් අන්න තව ඉරියව්වක් තමයි මේ දෙක ලේකම් 6 12 13 කියලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා එපීස පොතට. ගලාති පොතෙන් පස්සේ තියෙනවා එපීස පොත. එපීස පොතේ 3 14 15 පාවුලතුමා කියනවා මේ නිසා ස්වර්ගයේහිද පොළොවේහිද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ ධන නැමීම නමස්කාර ඉරියව්වක්. නමස්කාර කරන තව ඉරියව්වක් ධන නැමීම. ඉතින් ඒ තුල ඒකම අදහස් වෙන මේ දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරීත්වයට අපි යටත් වීම මෙතන පෙන්නුම් කරනවා. මේ පාවුලතුමා ඒ වගේම අපි යනවා පිලිපි පොතේ 2:10-11 අපි අද පද්ද ගොඩක් බලන්න යනවා. පිලිපි පොතේ 2:10-11 එසේ කළේ ස්වර්ගෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමන පිණිස. ඔබ මේක කියද්දී මට කියන්න තියෙන දේ මේ පදයත් එක්ක සමහර අය නමස්කාර කරන්නේ නැහැ. මම හදවතින්ම නමස්කාර කරනවා. මම ධන නැමුවත් මගේ හදවත ධන නමලා තියෙන්නේ කියලා කියන සමහර අය දැන් මෙහෙම හිතුවත් කිතුණු නම නමස්කාර නොකරම අයත් මේ ලෝකේ ඉන්නවා. දෙවියන් වහන්සේට ධන නොනමන ධන තියා අඩුමත් දෙකවත් එකතු කරන්නේ නැති කට මුඛේ අරින්නේ නැති. ඉතින් මේ වගේ අයට මේ පදේ මම හිතන හොඳට ගැලපෙනවා. අපි කැමැත්තෙන් කරේ නැතත් අපිට කවදා හරි දවසක ධන අනිවාර්යෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමන්න ඒක තමයි මෙතන තියෙන්නේ. එසේ කළේ ස්වර්ගයේද පොළොවේද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් ධන නමන පිණිස කියලා මෙතන කියලා තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේ ගෞරවය සඳහා සියලු දිව් වලින් ඒත්තු ගන්න පිණිසත් කියලා මේ පදේ කියලා තියෙනවා. ඊළඟට අපි තව ඉරියව්ව බලන්න යනවා. අත්පොල සන්දීම දෙවියන් වහන්සේට කරන නමස්කාරයක්. ගීතාවලිය 47 පළවෙනි පදය. ගීතාවලිය 47 පළවෙනි පදය සියලු මනුෂ්‍ය වර්ගයේදී අත්පොල සන්දේව් ජය නාදයෙන් දෙවියන් වහන්සේට හඬ නගව. කොට හඬ නැගීම අත්පොල සන්දීම. මෙතන අත්පොල සන්දීම විතරක් අපිට ගන්න බෑ. අපිට හඬ නැගීමත් ජය නාදයෙන් දෙවියන් වහන්සේට හඬ නැගීමත් නමස්කාරයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි මම කැමති හැමෝම එකතු වෙලා අපි මේ වෙලාවේ Jesus is king කියලා කියමු. අපි හැමෝම Jesus is king. දෙවියන් වහන්සේට ප්‍රශංසා ස්තුති වේවා. යේසුස් යහපත්. ඉතින් හඬ නැගීම අත්පොල සන්දීම. මේ දෙකම නමස්කාරයේ කොටසක් නමස්කාර ඉරියව්වක්. අපි යන උත්පත්ති පොතේ 17:3 ආබ්‍රහම් ස්වාමීන් වහන්සේට නමස්කාර කරේ කොහොමද? එවිට ආබ්‍රහම් මුහුණෙන් වැටුණේය දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරමින් කියලා තියෙනවා 17:3. එහෙම මේක තියාගන්න. අපි 17:17ත් කියමු. එවිට ආබ්‍රහම් මුහුණෙන් වැටි සිනාසී 100ක් අවුරුදු වයස් වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? 90 අවුරුදු වයස් වූ සාරා වදන්නී දැයි සිත තුල කියාගත්තේය කියලා. ඔන්න මුහුණෙන් වැටීම වැටි කියන්නේ බිම දිගාවි මුහුණෙන් වැටි උන්වහන්සේට අපිට නමස්කාර කරන්න පුළුවන්. උන්වහන්සේට ගරු කරන්න පුළුවන් උන්වහන්සේගේ ශුද්ධත්වයට. ඒ කියන්නේ අපි ස්තුති කරමින් ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ අභිමුඛත්වයට ඇතුළු වෙලා උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වෙලා අපිට ඉහළම ස්ථානයට යද්දී උන්වහන්සේගේ ශුද්ධත්වයට ගරු කරන්න අපිට මුණින් වැටෙන්න පුළුවන්. බිම දිගා වෙලා වැතිරලා උන්වහන්සේට නමස්කාර කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙනවා සම්පූර්ණ අපේ යටත් වීම මුළු ජීවිතේම අපි උන්වහන්සේට බාර කිරීම, ඔප්පු කිරීම, නමස්කාරයක් කොට පූජා කිරීම මෙතන අදහස් වෙනවා. ඒ වගේම මම ඒක තියාගන්න කියලා කිව්වේ මේ 17:3 සහ 17 කියවලා මෙතන මේ තව රහසක් තියෙනවා. මේ 17:3 එවිට ආබ්‍රහම් මුහුණින් වැටුණේය දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරේ. එතකොට මෙතන මොකද්ද මේ රහස? අපි ස්තුති කරලා ප්‍රශංසා කරලා අපි
උච්චතම ස්ථානයට අපේ ප්‍රශංසාවේ ස්තුතියේ උච්චතම ස්ථානය ඉහළම ස්ථානය වෙන නමස්කාරයට ආපුහාම ඒ ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට ආපුහාම අන්න එතනදී ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මමත් මගේ මිනිස්ට්‍රි එකේ මම මිනිස්ටර් කරනකොට මම සේවය කරනකොට මම ගොඩක් ලාට මම අත්දැකලා තියෙන දෙයක්. මම ගොඩක් ලාට කෙනෙක්ට කියනවා නමස්කාර කරන්න, ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, ගීතිකාවක් කියන්න කියලා ගොඩක් ලාට මොකද ඒ වෙලාවට දෙවියන් වහන්සේ මට සුදා මාසේ කන්නකොට මම දැනගැම්මේ දීමනාව දීලා තියෙන ඉතින් ඒ වෙලාවට සුදා මාසේ ක්‍රියා කරන ගොඩක් ලාට එනිදරව් වීම දෙනවා, රේමා වචන දෙනවා. ඉතින් ඒක නිසා ඔබත් මේක ඔබටත් අත්දකින්න බැරි නෑ. දෙවියන් වහන්සේ මගෙත් එක්ක විතරක් නෙවෙයි, කෙන්යත් එක්ක විතරක් නෙවෙයි, ඔබත් සමගත් සිටිනවා. මේ මොහොතේ උන්වහන්සේ පැහැදිලිව ක්‍රියා කරනවා. මේ දේශනාව අහනකොට ඔබගේ නමස්කාරය සම්පූර්ණයෙන්ම මම විශ්වාස කරනවා අලුත්ම පැතිකඩකට, අලුත්ම ලෙවල් එකකට. It will go to the next level. In the name of Jesus I pray. ඒක අද පටන් ඉහළම ස්ථානයකට, උසස් ස්ථානයකට, අලුත් අඩියකට ඔබගේ නමස්කාරය එසවෙන්න යනවා. ඒක මම විශ්වාස කරනවා. ඉතින් ඒ තුල ඔබ දෙවියන් වහන්සේගේ හඬ අහන්න. මම ගොඩාක් ලාට අත්දැකලා තියෙනවා. මම සේවයේ ලංකාව වටේ ගිහිල්ලා කෙනෙක්ත් එක්ක සේවය කරනකොට අත්දැකපු දෙයක් තමයි ප්‍රශංසා කරන, ස්තුති කරන, ගීතිකා කියන ගොඩක් ලාට මට සුද්ධාමාසේ කතා කරන. ඒ තුල ක්‍රියා කරන, ඒ තුල මොකක්ද ඒකේ වෙන්නේ? අභිමුඛත්වයේ නිර්මාණය වෙන. උන්වහන්සේට මුළු හදවතින්ම අපි සැබෑකමින් ඔප්පු වෙලා ආත්මයෙන් අපි උන්වහන්සේට නමස්කාර කරනකොට, අපේ ජීවිතේ කැප කරලා පූජා වෙලා ඔප්පු වෙනකොට උන්වහන්සේගේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට විතරක් නෙවෙයි උන්වහන්සේ කතා කරන්නේ කියලා. උන්වහන්සේ කතා කරන බොහෝ වෙලාවල, නමුත් ඒ වෙලාවට පැහැදිලිව උන්වහන්සේ කතා කරන අපිට හඬ ඇහෙනවා. අපිට එළිදරව් වෙනවා. රෙවලේෂන්ස් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් අදත් අපි මේ වගේ දෙයක් අපි අත්දැක්කා. අද අපේ ආශ්‍යාවේදී ඉතින් ඔබත් ඒක අත්දකින්නට මම කැමති. නමස්කාර කරන්න. පටන් ගන්න ඔබගේ ස්තුතිය, ප්‍රශංසාව, මේ නමස්කාරයේ ඉහළම තැනට අද පටන් ගෙනියන්න. ඉතින් මෙතන තමයි ඒ රහස් දින විට ආබ්‍රහම් මුහුණින් වැටුණේ දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරමින්. අන්න එතකොට දෙවියන් වහන්සේ කතා කරා කියලා තියෙනවා. ඉතින් නමස්කාරයේ තව ඉරියව්ව මුහුණින් වැටීම. ඊට පස්සේ අපි යනවා 2 සාමුවෙල් 6:14 දාවිත් හන 60ක් ඇඳගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ මුළු ශක්තිය නැටුවේය. දාවිත් ස්වාමින් වහන්සේ ඉදිරියේ මුළු ශක්තිය එසේ මෙසේ නැටිලා නෙවෙයි ඒතර දාවිත් නටලා තියෙන්නේ, මුළු ශක්තියෙන්ම නටලා තියෙන්නේ. ඉතින් මේ නැටීම හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියේ නේ දාවිත් නටලා තියෙන්නේ. දාවිත් ක්ලබ් එක නෙවෙයි, දාවිත් එලි පහලිය නෙවෙයි, වෙන ඩාන්සයක් නෙවෙයි දාලා තියෙන්නේ. දාවිත් දාලා තියෙන්නේ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ නැටුමක් කරලා තියෙනවා. ඒක නමස්කාරයක් නේ. ඉතින් අද ගොඩක් ලෝකේ මිනිස්සයා වෙන නැටුම්, වෙන සංදර්ශන දානවා. ඉතින් ඒ වගේම ඒවා උන් පිට ඇවිල්ලා තියෙනවා. විනාශය උන් පිට ඇවිල්ලා තියෙනවා. දෙවියන් වහන්සේට කාලේ දෙන්න නමස්කාර කරන්නේ නැහැ. ඒ වගේම නටන මිනිස්සෙක් ඉන්නවනම් හඬ නගන, සුති කරන, කෑ ගහන, අත්පොලසක් දෙන ඒ මිනිස්සයා දිහත් හොරවල බලනවා, හැරලා බලනවා නේ. එහෙමනේ අපි අපි දැකලා තියෙනවා ගොඩක් සභාවල් වල, චර්ච් එකේ මේ දේවල් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගොඩක් තැන්වල අද රටේ ලෝකේ මේ දේවල් වෙනවා. අපි වීඩියෝ එකක් දැක්කත් අපි ඒක විහිළුවකට ගන්න උත්සාහ කරන මගෙත් මේ වගේ කාලයක් තිබුණා. නමුත් මේ දේවල් අපි දැනගන්න දේව වචනය දැනගන්න අපි නිදහස් කරනවානේ. අපි මේ දේවල් දැනගද්දි, අපි සත්‍යතාවය දැනගද්දි අපි ඒව හදාගන්න. ඉතින් අද ඔබ හදාගන්න ඒ නැටීම එක වරදක් නෙවෙයි. හැබැයි නිකන් මෙහෙ බීමෙක් මත් වෙලා නටන එක නෙවෙයි මේක කියන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් නැටීම, උන්වහන්සේ නමස්කාරයක් කොට අපේ ජීවිතය ආත්මය ඔප්පු කරලා පූජා වෙලා ඒ නැටීම. ඒක තමයි මෙතන මේ දාවිත් කළේ. මුළු ශක්තියෙන් ස්වාමින් වහන්සේ ඉදිරියේ නැටුවා කියලා තියෙනවා නේ. පැහැදිලිවම තනියෙන් ඩාන්සයක් හැංගිලා වෙන ගෙදරක දාපු යන්න මේක දෙවියන් වහන්සේ ඉස්සරහා කරපු නැටීමක්. ඉතින් ඒක නමස්කාරයේ තව ඔන්න ඉරියව්වක් අපි මේ කතා කරේ. ඉතින් අපි දැන් යන්න යනවා ගීතාවලි 103:1ට. නමස්කාරය තව ටිකක් අපි ඉස්සරහට අරගෙන යනවා. ගීතාවලි 103:1 1
දාවිද් ගායනා කරන මෙන්න මෙහෙම. මගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව, මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව, මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. මේක ගොඩක් අපි මේ අහලා තියෙන කියවලා තියෙන පදයක්. මගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව, ඒ වගේම මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කර, මගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කර, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති කරව. ඉතින් මේ පදේ ගත්තම මේ ආත්මය ප්‍රශංසා කරන්න තියෙන ආශාව, උවමනාව, ලැබියාව කියවෙනවා. නමුත් ගොඩක් ලාට මිස් කරගන්න තැන ආත්මයට තනියෙන් ඒක ඔපරේට් කරන්න බෑ. ආත්මයට තනියෙන් එක කරන්න අපේ ශරීරයෙන් අපි ආත්මයට පුෂ් එකක්, අපි හෙල්ප් එකක්, අපි ගයිඩන්ස් එකක්, අපි උපකාරයක් පොඩි රුකුලක් අපි ශරීරයෙන් දෙනකොට ඒ ආත්මය තවත් ඒකට හැඩගැහෙනවා. තව වැඩියෙන් අපිට අභිමුඛත්වයට යන්න එක පහසු වෙනවා. මම හිතනවා ඔබ මේ කියන දේ grasp කරගන්න ඇති, අල්ල ගන්නවා ඇති කියලා. මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා උදාහරණ කිව්වොත්, මගේ ආත්මය කොච්චර යාචනා කරන්න ඕනේ වුණත් මම වත්තේ පිටේ වැඩක් කරන වෙලාවට අපි ඒක තදින්ම කරනවා නම් වැඩේට අපි කැප වෙලා ඉන්නවනම් අපිට කොච්චර ආත්මික උමනාවක් තිබ්බත් ඒක කර කරන්න අමාරුයි. අතුගගා නාන ගමන් කරන්න අමාරුයි. නමුත් ආත්මික උමනාව තියෙද්දි අපි ධන ගැහුවොත්, අපි අත් දෙක එසෙව්වොත්, අපි වෙනම කාමරයකට ආවොත්, අන්න අපි ආත්මිට උදව් කරලා, ආත්මිට අපි රුකුලක් වෙලා අපේ ඒ නමස්කාරයට යන්න, අපි ප්‍රශංසාක සුති කරන දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට අන්න ඒක තමයි මෙතන අදහස් කරන්නේ. ආත්මෙට කොච්චර ඕනේ වුණත් අපේ ශරීරෙනුත් අපි cooperate කරන්න ඕනේ. With the spirit wants to pray, the soul and the body should cooperate. අපේ ප්‍රාණයයි අපේ කියන්නේ ශරීරය එකතු වෙලා අපි ආත්මයට සපෝට් එකක් දෙන්න ඕනේ මේ යාඥාවට. ඉතින් ඒක තුල අපිට ඒ ඔක්කොම එකතු වෙලා ඒක තමයි මෙතන කියන්නේ මා තුල ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරා, මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරා. දාවිද් මේ මුළු ශක්තියෙන් උන්වහන්සේට ප්‍රශංසා කරා, ස්තුති කරා, නමස්කාර කරා. ඒක තමයි මෙතන කියන්නේ. අපි දැන් යනවා ගීතාවලිය 104. ගීතාවලිය 104 ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩප වලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව. මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේගේ කරුණාව සදාකාලයටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය. ගීතාවලිය 104 වෙනි පදේ මම කිව්ව, මම පහත් කියුවා. නමුත් 4 වෙනි පදේ අපිට වැදගත් වෙන්නේ මේ ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව. ඒ කියන්නේ මොකද්ද? මම මුලින්ම ඔබට මතක ඇති මේ අද දේශනාව, අද පණිවිඩේ නමස්කාරයකට පටන් ගද්දි මම කිව්වා මේ අපි ස්තුති දෙමින්, thanks giving, by thanks giving අපි ස්තුති කිරීම අපේ මේකේ පළවෙනි අදියර. ඊට පස්සේ ප්‍රශංසාව දෙවෙනි අදියර. ඊට පස්සේ නමස්කාරය මේකේ තුන්වෙනි ඉහළම අදියර කියලා. ඉතින් මෙතන මේ අපි යාඥාවේදී අපි ඇතුළු වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ මණ්ඩපයට අභිමුඛත්වයට ස්තුති දෙමින්. ඒක තමයි මෙතන තියෙන මේ 4 වෙනි පදේ ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව. අපි දෙවියන් වහන්සේගේ මණ්ඩපය, ඒ ශුද්ධ වූ ගෘහය, දේවමාලිගාවට අපි ඇතුළු වෙන්නේ දොරටු වලින් ස්තුති කරමින්. ඊට පස්සේ ප්‍රශංසා කරමින් මණ්ඩප වලට පැමිණෙමු. එතන අපි රැඳෙන්නේ ඒ මණ්ඩපේ, ඒ ගෘහය, දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ රැඳෙන්නේ ප්‍රශංසා කරමු. උදාහරණයකට අපි දෙවියන් වහන්සේ කරපු යහපත් ක්‍රියා නිසා ඔබට ස්තුති ස්වාමීනි. ඔබ වහන්සේගේ යහපත්කම, කරුණාවන්තකම ඒ අගය කරමින් ස්තුති දෙමින් අපිට ඇතුළු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරමින් යේසුස් යහපත්, යේසුස් ක්‍රිස්තුස් තමයි රජුන්ගේ රජු, ස්වාමීන් වහන්සේගේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ ਸਰබලදාරි ගුණය නිසා ස්තුති බැවුම්කාර දෙවියන් ඔබ ස්තුති කියලා අපිට ප්‍රශංසා කරමින් අපිට පුළුවන් උන්වහන්සේගේ මණ්ඩප වලට පැමිණෙන්න. උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව කියලා මේ පදේ කියලා තියෙනවා. හරි අලංකාරව මේ ස්තුති දෙමින් උන්වහන්සේගේ ප්‍රශංසා කරමින් නමස්කාර උන්වහන්සේට කරන හැටි මේ පදවලින් අපිට පැහැදිලි කරලා තියෙනවා. අපි ඊට පස්සේ යනවා ගීතාවලිය 95. ගීතාවලිය 95 අපි කියවන්න යන්නේ 1 සිට 5 දක්වා.
ස්වාමින්ට ගායනා කරමු අපි ගැලවීමේ පර්වතයට ප්‍රීති ഘോഷා පවත්වමු ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීති නාද පවත්වමු මක්නිසාද දෙවියන් ස්වාමින් වහන්සේ මහත් දෙවි කෙනෙක්ය සියලු දෙවිවරන්ට වඩා මහත් රජ කෙනෙක්ය අතර දෙවෙනි එක කියන ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු අපි by thanksgiving we come into the presence of God and then we praise him for what for his greatness, for his worthiness. ඒක මෙතන කියලා දෙනවා මේ මක්නිසාද දෙවියන් වහන්සේ මහා දෙවි කෙනෙක්ය. He is the king. Jesus is king. Jesus is Lord. සියලු දෙවිවරුන්ට වඩා මහත් රජ කෙනෙක්ය. අන්න දෙවියන් වහන්සේ ප්‍රශංසා කිරීමේ හේතුව හැබැයි මම කිව්වා නමස්කාරය දෙන්න දෙවියන් වහන්සේට විතර නමස්කාර කරන්නයි උන්වහන්සේගේ ශුද්ධත්වයට. උන්වහන්සේ ශුද්ධ නිසා වෙන කිසිම කෙනෙක් ශුද්ධ නැහැ. ඒක තමයි අපි නමස්කාර කරන්නේ. එතකොට තුන්වෙනි පදය එහෙම කියනවා. ඊට පස්සේ අපි යනවා හතරවෙනි පදයට පොළවේ ගැඹුරු තැන් උන්වහන්සේ අතෙහිය. කඳු චිකරද උන්වහන්සේගේ මුහුද උන්වහන්සේගේ අන්න උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අපි මේ දේවල් නිසා උන්වහන්සේය මැවුසේක. උන්වහන්සේ සුවකී අත්වලින් වියලි බිම තැනූසේක. මේ ගීතාවලේ 95 පස්වෙනි පදයේ කියවි. ඊට පස්සේ 6 වෙනි පදය එව් නමස්කාර කරමින් වැඳ වැටෙමු අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දන ගසමු. අන්න සුති කරමින් ප්‍රශංසා කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට ඇතිළු වුණා. ඊට පස්සේ දන නමමින් දෑත් ඔසවමින් දෑත් විහිදෝමින් දෑත් දිගු කරමින් අත්පොඩි ගසමින් නටමින් අපි මොනවද කරන්නේ නමස්කාර කරන එක මේ 95 6 වෙනි පදේ තියෙනවා. මුල ඉඳලා ලස්සනට උන් අභිමුඛත්වයට අපි ප්‍රශංසයකට උන්වහන්සේගේ එනවා ඇවිල්ලායි මණ්ඩපවලට ඇවිල්ලා අපි මොනවද කරන්නේ එව් නමස්කාර කරමින් වැඳ වැටිමු. අන්න නමස්කාර කරන ආකාරය අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දන ගසෙමු. ඊට පස්සේ කියලා දෙනවා 7 වෙනි පදේ මක්නිසාද ඇයි උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගේ උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරු වන්නේ උනම් යහපත. අන්න එතන රහසක් කිලිදරව් වෙනවා. අර ආබ්‍රහම්ගේ තැනදී අපි කතා කරා වගේම උප්පත්ති පොතේ එතන මොකද්ද මෙතන කියන්නේ මේ ඒ සුති දෙමින් ප්‍රශංසා කරමින් අපි අභිමුඛත්වයට ඇතුළු වෙලා නමස්කාර කරන උච්චතම තැනට උන්වහන්සේගේ ශුද්ධත්වයට අපි ඒ ශුද්ධත්වයට ගරු කරමින් නමස්කාර කරනවා. අන්න ඒ මොහොතේදී දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. ඒ මොහොතේදී අපි හඬ අහන්න යනවා. ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්න යනවා. අන්න ඒක ඒ නිසා වැදගත්. එතන තමයි මෙතන කියන්නේ ගීතාවලිය 95 6 ඒ දන ගැසීම ඒ ශාරීරික ක්‍රියාව නමස්කාරය ඉහළම තැනට යද්දී අපි කළ යුතුයි. ඒක අපේ බේම අපේ තුලින් ආයුතුයි. ඒක තමයි මෙතන කියලා තියෙන. ඉතින් මම විශ්වාස කරනවා අද අපි මේ මම පුලි කිව්වා වගේම මේ දේශනා අවසානයේදී කෙන්යා සූදානම් වෙලා ඉන්නවා ගිටාර් වාදනය කරන ගම නමස්කාර කරන ස්තුති කරන ප්‍රශංසා කරන දෙවියන් වහන්සේට මමත් අද ඒ දෙයට එකතු වෙන්න යනවා. ඉතින් මේක අලුත් අත්දැකීමක් වේ ඔබට. ඒ වගේම මේක අද විශේෂ ඉරිදාවක් මේ රුදින ඔබ දෙවියන් වහන්සේට සිත් පිළියෙල කරගන්න එහෙනම් සූදානම් වෙන්න. මේ ඉගෙනගත්ත දේත් එක්ක මේ වචනේ තුල ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. ඒ ආශිර්වාද කර අපි සත්‍ය තුල අපි සත්‍යතාව තුල නිදහස් වුණා. ඒ දැනගත්ත දේ පාවිච්චි කරලා උන්වහන්සේට අද අපි ඔප්පුවෙමු අපි පූජා වෙමු අපි ස්තුති කරමින් ප්‍රශංසා කරමින් අපි නමස්කාර කරමු අපි වැඳ වැටෙමු අපි දන ගහමු අත් ඔසවමු අත් දිගු කරමු දෑත් විහිදවමු අත්පොළ සද්දෙමු නටමු ස්වාමින් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඒ තුල ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඒ තුල ඔබ දෙවියන් වහන්සේගේ හඬ අහන්න යනවා. ඔබට යේසු පිහිටයි. ස්තුති වේවා ප්‍රශංසා වේවා හලෙලූයා. ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වර්ගයේ වැසියන් දෙවියන්ගේ වහන්සේගේ අභිමුඛත්වයට අපි පැමිණෙනවා. අද දවසේ වහන්සේගේ ආශිර්වාද ලබන පිණිස ස්වර්ගයේ කවුරු අපිට විවර කළ මැනව ස්වාමී. ඒ වහන්සේගේ දරුවන්ට ආශිර්වාද නිදහස් කළ මැනව. රශී ස්වර්ගික ආශිර්වාදේ බලාපොරොත්තු වෙන අපි වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙනවා. ඒ මණ්ඩප වලට අපි ඇතුළු වෙනවා ස්තුති දෙමින්. ස්තුති දෙමින් ස්තුති කරමින් අපගේ කෘතඥතාවය අපගේ ස්තුතිය අපගේ හදපිරි ප්‍රණාමය සර්වබලධාරී දෙවියන් වහන්සේට පුද කරනවා.
Oh, Rabashi Karalarahashi Aramamashi. Oh, අපි මණ්ඩපයට වහන්සේගේ ශුද්ධ මාලිගාවට අපි ඇතුළු වෙන්නේ ස්තුති දෙමින් අපි ප්‍රශංසා කරමින් අපි ගෞරව කරමින් මන්ද වහන්සේ ශ්‍රේෂ්ඨයි වහන්සේට ප්‍රශංසා කරන වහන්සේ උතුම් වහන්සේ යහපත් වහන්සේ ධර්මිෂ්ඨයි ඕ රාශීයකම වහන්සේ ප්‍රේමණීයයි ඕ රාජුගේ රාජෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඕ රාශීයකම රිබබා ශීලලරහශ්‍යරමම ඕ අපි සුඛි දෙවියන් වහන්සේගේ අපි උපකාරයෙන් ලැබෙනවා ඕ අපි ප්‍රශංසා කරමින් අපි මුකත්තේ රැඳෙනවා ඕ රාශී ස්වාමිනී මට කරුණාව දෙන්න අදුගුගති ඔබගේ අභිමුඛත්වයේ රැඳෙන පිරිස වහන්සේගේ හඬ අසන පිරිස වහන්සේට නමස්කාර කරන පිරිස ඕ රාශීරලරවශී අද දවසේ වහන්සේ නමස්කාර කිරීමට මගේ හිත මම පිළියෙල කරගෙන තියෙනවා ඕ මම සූදානම් ඕ රාශීරහලර ශිමහදසලර ශබමම රිබබශී ඕ වහන්සේ මගේ හිස නමන්න මගේ දෑත් ඔසවන්න මගේ දනිස් නමන්න මගේ ශරීරය නමස්කාරයක් කොට ඔප්පු කරන්න මම පූජා වෙන්න වහන්සේට ලෑස්ති ස්වාමිනී ඕ රබශීරහ මනුෂ්‍යයට මම ස්තුති කරනවා මම ප්‍රශංසා කරනවා නමුත් මගේ නමස්කාරය ඔබට පමණයි දෙවියනි ස්තුති මනුෂ්‍යයටත් මම දෙනවා ඕ අපි හැමෝම ස්තුති දෙනවා අපි හැමෝම thank you කියලා කියනවා අපි මිනිස්සුන්ට අපි ප්‍රශංසා කරලා අපි ඔසවනවා මිනිස්සුන්ට නමුත් අපි නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේට පමණයි ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට පමණයි අපි දරනවා මන්ද උන්වහන්සේ තමයි රජුන්ගේ රජ උන්වහන්සේ තමයි අපේ ගැලවුම්කරු අපේ විදුක්කරු කුරුසේ උන්වහන්සේ අප වෙනුවෙන් මැරුණා ඒ සත්‍යතාවය තුල අපි අද රජකම් කරන උන්වහන්සේත් සමග ඕ රාශීරවශීකා ඕ රවශී සුන්දරයි වහන්සේ යහපත් සියලුම දෙනා මේ වෙලාවේ මම ඒ ගිටාර් වාදනය කරන කෙන්යා අපි සියලුම දෙනා මේ වෙලාවේ අපි හද පතුලෙන්ම අපි හදවත ඇතුලෙන් අපේ ආත්මය දන ගහමු ශාරීරිකවත් ඔබට දන ගසන්න පුළුවන් මම මේ වෙලාවේ හිටගෙන මම දෑත් ඔසවලා ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා ඔබට පුළුවන් දෑත් ඔසවන්න දෑත් නමදින්න දෑත් දෙක එකට තියාගෙන අත්පොළසන් දෙන්න නටන්න ඇස් පියාගන්න හිස නමන්න දන ගසන්න මේ සියලු ආකාරවලින් ඔබට පුළුවන් උන්වහන්සේට නමස්කාරය දෙන්න
උන්වහන්සේට ඔබේ සම්පූර්ණ යටත්කම සම්පූර්ණ දෙවියන් වහන්සේට පමණයි මේක දෙන්නේ. අපි මම පළවෙනි කිව්වා අපි ස්තුති කරනවා මිනිසුන්ට, ප්‍රශංසා කරන මිනිසුන්ට, නමුත් නමස්කාරය මිනිසුන්ට දෙන්නේ. ඒක වචනයට විරුද්ධයි. මොකද දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් සියලු දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ එකම දේ. අපේ නමස්කාරයක මේ වෙලාවේ අපි ඔසවනවා. අපි නමස්කාර කරන බුදු හදවතින්ම ස්වාමීනි සැබෑකමින් ආත්මේ අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු මේ වෙලාවේ. ඔබ සියලු දෙනාටම උනන්දු කරනවා මේ වෙලාවේ ඇස් පියාගන්න, හිස නමන්න, උන්වහන්සේට ගෞරව කරන්න. මන්ද දෙවියන් වහන්සේ උන්වහන්සේ වගේ කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. අපේ හුස්ම ඉතුරුනේ උන්වහන්සේ නිසා. විදාය කුසල ගායනා කරමු. ඔබම වේ සමිතුනි කටහඬ මේ වෙලාවේ ඔබගේ ගායනය, ඔබගේ හඬ, ඔබගේ දෑකසම සියල්ල සූද දුක්කොට අපි ඔප්පු කරමු. අපේ ජීවිතේ, අපේ හදවත අපි ඔප්පු කරමු සූද දුක්කොට දෙවි පියාණන් වහන්සේට. ඒක තමයි සැබෑ නමස්කාරය. මුළු හදවතින්ම ඇතුළාන්තයෙන් මෙන්න දේ අපි උන්වහන්සේට සැබෑකම ඇතුව. ඔව් අපේ ඇත්තම ස්වභාවයෙන් ඔව් අපි උන්වහන්සේට හිසනමු. අවංකව හිසනමු. දෑත් එකතු කරමු. ඔව් දරනමු. හදවත බාර දෙමු ස්වාමිනී මාව බාර ගන්න. මගේ නමස්කාරය ඔබට පමණයි. මගේ නමස්කාරය ජීවමාන දෙවියන් වහන්සේට පමණයි. යේසුස් ක්‍රිස්තුස් කියන නාමය උතුම්, නාමය උසුම්, උතුම් වහන්සේ තමයි රජ.
වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මට ඔබ වහන්සේ කරන කියන දේවල් කරපු කීප දේවල් සියල්ලට වඩා මම ඔබ වහන්සේට තියෙන ප්‍රේමය, මම ඔබ වහන්සේට තියෙන ලැබිකම, දයාව, මම ඔබ වහන්සේට තියෙන කැක්කුම, ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේට තියෙන ආසාව, ඔබ වහන්සේට ලං වෙන්න තියෙන ආසාව නිසා ඔබ වහන්සේ මට දෙතත් නැතත් මට තියෙන ඒ පුදුමාකාර තියෙන ආසාව ඔබ වහන්සේට ලං වෙන්න තියෙන ඒක නිසා මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා. ඕ රාශි මට ඔබ වහන්සේ වගේ වෙන්න ඕනේ. ඒක ඉල්ලන්න. එතකොට දෙවියන් වහන්සේ දෙන්න යනවා. ඒක නැතුව මොනා කරත් වැඩක් නැහැ. අපේ ජීවිත වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ජීවිතේ වෙනස් වෙන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේට වෙනස් වෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන්න තියෙන්නේ අපිට. වෙනස් වෙන්න තියෙන්නේ ඔබට. වෙනස් වෙන්න තියෙන්නේ මට. ඒ වෙනස් වීම තුල දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා. ඒ වෙනස් වීම අපි පටන් ගන්නෙ නමස්කාරයෙන්. ඒ නමස්කාරය තමයි මේ අපි ඔප්පු කරන්නේ පුද කරන්න. ඔබට මේකට පුළුවන් සම්මාදම් වෙන්න, මේකට එකතු වෙන්න, ඔබත් දන නමන්න, අත් එකතු කරන්න. ඕ රාශීරරබෂී කරමනෂී නමස්කාර සම්බන්ධන ඕනම කෙනෙක් මගේ නමස්කාරය මේ මගේ ගීතිකාව ඔබට ඇහෙනවා දෙවියන් වහන්සේට ඇහෙනවා දෙවියන් වහන්සේ මේකත් මේ ගායනා කරන කෙනාගේ වාදනය කරන කෙනාගේ මේක මෙහෙවන කෙනාගේ වගේ මනිත් අය වගේ මගෙත් ඇහෙනවා කියලා ඔබ හිතනවා බොහෝ දෙනෙක් ඉන්නවා කියලා සුදාමාස මට මඟ පේනවා. එහෙම හිතන බොහෝ දෙනෙක් මේවට සහභාගී වෙනවා මේ ගීතිකා අහනවා මේ දේශනා අහනවා අපේ සමග සම්බන්ධලා ඉන්නවා කියලා සුදාමාස මඟ පේන ඒ සියලු දෙනා දැනගන්න දෙවියන් වහන්සේ ඔබ මවන්නත් ප්‍රථමයෙන් ඔබ තීරණය කළ ඔබේ සැලැස්ම තීරණය කළා ඔබේ නම තීරණය කළා ඔබේ සියලු දේවල් ඔබේ ජීවිතය ඔබේ අනාගතය තීරණය කරලා ඉවරයි. උන්වහන්සේ ඔබට ආදරේ. එකිනෙකට තනි දෙවියන් වහන්සේ ආදරේ. අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ. හලෙලූයා. මේ මුළු මැවිල්ල මුළු විශ්වය උන්වහන්සේගේ මැවිල්ල ඒ වගේම විශ්වයේ සියලු මනුෂ්‍ය උන්වහන්සේගේ දරුවෝ. නමුත් මනුෂ්‍යයා තමයි තීරණය කරන්නේ උන්වහන්සේට නමස්කාර කරනවද නැද්ද? මම පාපේ මනුෂ්‍යෙක් මම විනාශයට යනවද? මම වෙන දේවල් වලට නමස්කාර කරනවද නැත්නම් මම දෙවියන් වහන්සේට නමස්කාර කරනවද? උන්වහන්සේගේ පුත්‍රත්වයට ඇවිල්ලා ඒ මගේ පියාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නවද කියන එක ඔබගේ තීරණය. ඒ තීරණය ගන්න ලියකියවිල්ල අස්සම් කරලා නෙවෙයි ඒ තීරණය ගන්න ඒ ඉස්කෝලේ ගිහිල්ලා නෙවෙයි තීරණය ගන්න හදවතේ. ඔබේ ආත්මේ මේ වෙලාවේ ගන්න ඔබේ ආත්මේ හදවතේ මේ තීරණය මම දෙවියන් වහන්සේට මම බියන තුරා මම නමස්කාර කරනවා. වහන්සේ මම ඔසවා ගන්නත් එක්ක. ඕ රශීරා රහරමමෂි මම වහන්සේට නමස්කාර කරනවා. ඕ රබෂ් මගේ නමස්කාරය කිසි මැවිල්ලකට යන්න බෑ. කිසි පුද්ගල මනුෂ්‍යයකට යන්න බෑ. ඕ රශීරා මගේ නමස්කාර ඔබට පමණයි. ඔබ දැනගන්න ඔබගේ මේ මුඛේ ඔබ දන්නේ වචන දෙකද තුනද හදවතේ කියවෙන්නේ පොඩි දෙයක් මේක දෙවියන් වහන්සේට පොඩි දෙයක් නෙවෙයි ලොකු දෙයක්. දෙවියන් වහන්සේ ඔබේ ආශ්‍යාව ඔබේ නමස්කාරය බාර ගන්න සූදානම් වී එකම දේ ඔබගේ නමස්කාරය ඔබ කියන්නා වූ ගීතිකාව
ඔබගේ දරණැවීම සත්‍යයම විය යුතුයි. ඒක සැබෑවින්ම අවංකවම උන්වහන්සේට පූජා කොට එක සිතින් රශීරා කළ යුතුයි. උන්වහන්සේ සූදානම් ඔබේ උන්වහන්සේ සූදානම් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. රශීරා රබශී කරමමශීරා සූදානම් අපේ ජීවිතවල හාස්කම් කරන්න. නමුත් සූදානම් නැත්තේ ගොඩක්ලාට අපි. මොකද අපි දන්නේවත් නැහැ හාස්කමක් අපේ ජීවිතේ වෙලාද කියලා. අපි යාඥා කරනවා, අපි නමස්කාර කරනවා, අපි ස්තුති දීලා ප්‍රශංසා කරනවා, අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්නකොට දෙවියන් වහන්සේ හාස්කම් කරනවා. ඔබගේ වාතාවරණය පවුලේ වෙනස් කරනවා. ඒක දෙවියන් වහන්සේ සූදානම් ඉන්නවා. ඔබ එතෙන්ට ඇවිල්ලා උන්වහන්සේගේ ඉල්ලනක. නමුත් අපි සමාජයට අපි දන්නේ නැහැ. අපි ඒකට අපි සූදානම් නැහැ. ඒක බාර අපි මේ වෙලාවේ සූදානම් වෙමු. සිත් පිළියෙල කරගමු. රශීරා කමම ඉල්ලන්නමු. ඔබගේ ඒ අවශ්‍යතාවය මේ නමස්කාරය තුල රශීරා උන්වහන්සේට ඉෂ්ට කරන්න යනවා. බොහෝ දෙනෙක්ට සාක්ෂි මේ වෙලාවේ සාක්ෂි එකතු කරන්න යනවා. ඒ වගේම හාස්කම් දෙවියන් වහන්සේ කරන්න යනවා. රශීරා රබශී ඒවා අනිත් අය සමග බෙදා ගන්න. අපේ සමග බෙදා ගන්න. ඉදිරියේදී බොහෝ සාක්ෂි මේ තුල නිර්මාණය වෙන්න යනවා. නිර්මාණාත්මක හාස්කම් උන්වහන්සේ කරන්න යනවා. Creative miracles will be done. Rashira Rabashi Karamama Shira Rabashi. Jesus is Lord. Jesus is King. Rashira Rabashi Karamama Maribashi. Rabashi. අපි දිගටම උන්වහන්සේට මේ නමස්කාරය ඔප්පු කරමු. බාර ගන්න දෙවියනි. රබෝ එක එක්කෙනාගේ ඒ සියලු හදවත මේ වෙලාවේ දෙවියන් වහන්සේ දකිනවා. ඔබ ඉන්න තැන ඔබගේ තරාතිරම වාතාවරණය ඇඳන් ඉන්න ඇඳුම උන්වහන්සේට වැඩන්නේ උන්වහන්සේ බලන්නේ ඇතුළාන්ත මනුෂ්‍ය ඔබගේ හදවත තමයි දෙවියන් වහන්සේ බලන්නේ. ඒ නිසා හදවත පිරිසිදු පවිත්‍ර වේලා දෙවියන් වහන්සේ ස්තුති කරමු. ප්‍රශංසාවෙන් නමස්කාරය කරමු. රශීරා Precious
සැනසු වහන්සේ නැති අය අන්‍ය භාෂාව කතා කරන්න තාමත් දන්නේ නැති නමුත් ආශාවෙන් ඉන්න තාමත් අන්‍ය භාෂාව ලැබිලා නැති අය මේ නමස්කාරයත් එක්ක මේ අපෙත් එක්ක මේලා සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ අයට පුළුවන් සුදා මාසෙ ලබා ගන්න. එකම සුදුසුකම ඇප්ලිකේෂන් ලියවිලි ඒවා ඕනේ නැහැ. එකම සුදුසුකම ඔබගේ පිපාසය ඔබගේ කැමැත්ත Rashikara Mama Shira Rabashira Bare Mama Hallelujah. Oh Shuda me वहां से लबा देंट के लिए नो अपी पियाने hallelujah. මේලා සුදා මාසෙ පැහැදිලිව ක්‍රියා කරනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතයට එන්න යනවා. මේ කතා කරන මේ ඔබ අහන මාධ්‍ය ගැන ඒක ගැන හිතන්න එපා. ඔබ මේ එකම ඔබ ලංකාවේ ලෝකේ කොහේ හිටියත් එකම සවාර එකම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයව ඒ නිසා මේ වෙලාව පැහැදිලිවම ආලේපේ ගලාගෙන උන්වහන්සේ මාගේ තුලින් මේ කෙන්‍යා තුලින් අපි කරන මේ නමස්කාරය මේ ප්‍රශංසාව තුලින් පැහැදිලිවම සුදා මාසේ මඟ පෙරන ගලාගෙන උන්වහන්සේ ක්‍රියා කරන සුදා මාසේ පැහැදිලිවම මට මඟ පෙරන සුදා මාසේ නැති සුදා මාසේ ලබා ගන්න ආස අන්‍ය භාෂාව නැති අන්‍ය භාෂාව ලබා ගන්න ආස දීමනා සුව කිරීමේ දීමනා නැති නමුත් සුව කරන්න ආස ආයට මේ වෙලාවේ ඒ දීමනා දෙවියන් වහන්සේ නිදහස් කරන්න සුදා මාසේ කාරණා කොටගෙන ඒ වෙනුවෙන් මම කෙන්යාට ආශා කරන්න කියලා ඉල්ලනවා ඒ වෙනුවෙන් විශේෂ ආශාව මේ වෙලාවේ ඔබ වෙනුවෙන් ස්තුති වේවා පියාණනි ස්වර්ගයේ පොළොවේ සියලු බලය හිමි දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ආරක්ෂා කරනවා මේ මොහොතේ ස්වාමිනී විශේෂයෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේව ස්වාමිනී මේ කෙනෙක් මනුෂ්‍යයන්ට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා පියාණනි මේ ගමන යන්ට ඔබ වහන්සේගේ ආත්මය නැතුව මොන්ට යන්ට බෑ පියාණනි මේ ආසාවෙන් සිටින හැම කෙනෙක්ටම ඕන ආසය අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕන ආසය ඔබව ප්‍රශංසා කරන්න ඕන ආසය පියාණනි අන්‍ය භාෂාව කතා කරලා ස්තුති කරලා අන්‍ය භාෂාවෙන් ගීතිකා ගායනා කරලා ඔබ වහන්සේ මායමෙට පත් කරන්න මේ මොහොතේ ඒ හැම කෙනෙක් ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රදානය කරනවා ඕ ශුද්ධාත්මයන් වහන්සේ ලබා දෙන එකිනෙකනට හලෙලූයා හලෙලූයා දැන් ඔවුන්ගේ තෝල් දැන් ඔවුන්ගේ දිව ඕ කට ස්පර්ශ කරන යේසුස් ක්‍රිස්තුස් වයිද බාධා කරන සාතන්ගේ සියලු අන්ධකාරයේ මලපත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් විනාශ කරන අතර පියාණනි දැන් ඔබ වහන්සේගේ ආත්මයෙන් කෙනෙක්ව ස්පර්ශ කරන්න කියලා විශේෂයෙන් පියාණනි අපි ආශා කරාසේ ඔබගේ දීමනාවට ආශාවෙන් සිටිනද යමක මේ මොහොතේ අසුව කිරීමේ දීමනාවට ආශ්චර්ය කිරීමේ දීමනාවට මාළුන්ගේ නැකිටවන්ට යම් කිසි දීමනාවකට ඕන ආශාවෙන් සිටිනද දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ දීමනා ස්වාමිනී දැන් නැකිටවන්ට කියලා ඉල්ලනවා ඒ හැංගිලා තියෙන ටැලන්ට් දැන් එළියට එන්න කියලා මම ආශා කරනවා පියාණනි හැම මිනිස්සෙම ස්වාමීන් වහන්සේ දීලා තියෙන යම් ටැලන්ට් ස්වාමිනී දේව රාජ්‍ය වෙන උන්ට ඒ පාවිච්චි කරන්ට වහන්සේගේ කරුණාව දෙන්න කියලා ඉල්ලනවා මේ කෙනෙක් වහන්සේගේ දයාතර මේ කෙනෙක් ඔබගේ දරුවන් පියන ඔබගේ මැවිල්ල අනේ මේ කෙනෙක් මිනිස්සු ඔබගේ දයාතර බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හලෙලූයා ස්තුති වේවා හලෙලූයා ජෙස් පීටයි